समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝකප්ප කෝටේහි පියප්ප මෙයං කාලං කරන්තෝ අති දුක්ඛරාණී කේදං ගතෝ ලෝක හිතාය නාතෝ නමෝ මහා කාරුණිකස්ස යස්ස. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් මේ පින්වතුන් සූදානම් වන්නේ බොහෝ කාලයක් පාරමී පුරලා දුෂ්කර ක්‍රියාවන් කරලා කල්ප කෙල කෝටි ගණන් කරලා ප්‍රමාණ කරන්න හැදුවත් ප්‍රමාණ කරන්න බැරි තරම් කාලයක් සංසාර ජීවිතේ පාරමී පුරලා සත්ව ලෝකයට හිත පිනිස යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් කායික මානසික මහත් වූ පරිශ්‍රමයකට පැමිණියාද, ඒ මහා කාරුණික ලෝකනායක සර්වඥ රාජෝත්තම ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්ව මේ භද්‍ර කල්පේ 4 වෙනියට පහළ වී වදාළ ශාන්ති නායක ලෞතුරු අමාමෑණියන් වහන්සේගේ හද මඩලෙන් ප්‍රභව වෙලා ශ්‍රී මුඛ ධාතුවින් දන්ත ධාතුන් වහන්සේලා ස්පර්ශ කරගෙන ලෝකයට ප්‍රභව වෙන්නට ලැබුණු උතුම් වූ සද්ධර්මයෙන් බෙදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. භාග්‍යතුන් වහන්සේ ලෝකයට පහළ වෙලා පරිනිර්වාණයට පත් වෙලා වර්ෂ 2564ක් සම්පූර්ණ වන වෙසක් පුරපුන් 15 පොහොය දිනය පහුගිය දවසක අපිට අත්විඳින්න දැක ගන්න ලැබුණා. කාලයත් සමගම ඇතිවෙච්ච නොයෙකුත් විපර්යාස නිසා බුද්ධ ශාසනයේ යම් යම් මලබැඳීම් සිද්ධ වෙලා තිබ්බත් තේරවාදය ගරු කරන මේ තේරවාදී දහමින් සැනසුණු යතිවරු උපාසක උපාසිකාවන් තවමත් මේ දහමට ආදරය කරන නිසාම මේ දහමේ ප්‍රතිඵල සාන්දිටිකව ලබා ගැනීමට පුළුවන්කම තියෙන නිසාම ඒ ඔස්සේ අපි ආරම්භ කරන්නට යෙදුණු අභිධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ පින්වතුන් සූදානම්ව සිටින්නේ. පින්වත්නි, පහුගිය දිනවල මේ අභිධර්මාර්ථ සංග්‍රහය ඔස්සේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පරමාර්ථ ධර්මයන් විග්‍රහ කරමින් කළ දේශනාව සාරාංශගතව ලියවුණු මේ අගනා ග්‍රන්ථයෙන් නිර්වාණ ධාතු ඉලක්ක කරගෙන උතුම් වූ නිර්වාණයට අවශ්‍ය කරන පරමාර්ථ ධර්ම පිළිබඳව සාකච්ඡා කරමින් යන අතරතුර පහුගිය ධර්ම දේශනාවේදී අපි කතා කරලා ඉවර කරන්නට යෙදුණා අකුසල මූලික සිත් පිළිබඳව. ලෝභ මූලික සිත් 8කුත්, ද්වේෂ මූලික සිත් 2කුත්, මෝහ මූලික සිත් 2කුත් වශයෙන් කාමාවචර ප්‍රභේදයන්ට යටත්ව, කියන්නේ කාමාවචර කියන සිත් කොටාසයට යටත්ව තියෙන අකුසල් සිත් පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. පින්වත්නි, මේ අකුසල් සිත් පිළිබඳව කළ සාකච්ඡාව සම්පූර්ණ වෙන්න නම් අපි මේ අකුසල් සිත් පිළිබඳව ඉගෙන ගන්න කලින් ඉගෙනගත්තු අකුසල චෛතසික මේ අකුසල් සිත් එක්ක සංප්‍රයෝග වෙන්නේ කොහොමද? නැත්නම් මොන චෛතසිකය මොන හිතට යෙදිලාද අකුසල සිතක් හැඩවෙන්නේ කියන එක, නැත්නම් අකුසල සිතක හැඩේ එන්නේ ඒ ලක්ෂණිය මතුවලා එන්නේ කුමක් නිසාද කියන එක පිළිබඳව අපි දැනගන්න ඕනේ. එනිසායි අභිධර්මාර්ථ සංග්‍රහයේ චෛතසික විග්‍රහය යටතේ මේ චෛතසික සංප්‍රයෝගය කියන එක දක්වලා තියෙන්නේ. පින්වතුන්ලට මතකයි මම අකුසල් සිත් පිළිබඳව දේශනා කරන්න කලින් පින්වතුන්ලට අකුසල චෛතසික පිළිබඳව කියලා දෙන්නට යෙදුණා. අකුසල චෛතසික කීයක් තියෙනවා කිව්වද? 14ක් තියෙනවා කිව්වා. මතකද? මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝස, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා. දැන් පින්වතුනි මේවා
කෙනෙක්ට මතක තියෙන්න ඕනි. අමාරු නෑනේ. චෛතසික 14යිනේ තියෙන්නේ. නේද? මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච, ලෝභ දිට්ඨි මාන, දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා. මේ 14 කෙනෙක්ට මතකයේ තිබ්බොත් තමයි පින්වත්නි මෙතනින් එහාට මේ පිළිබඳව කියලා දෙන විග්‍රහය ඔලුවට යන්නේ. පින්වත්නි මේවා මතක තියාගද්දි මේ ඔබට කියලා දෙන පිළිවෙලටම ඒ කියන්නේ මුලින්ම මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච, ඊළඟට ලෝභ දිට්ඨි මාන, ඊළඟට දෝෂ ඉස්සා මච්චරිය ආදී වශයෙන් කියලා දෙන පිළිවෙලටම මතක තියාගන්න උත්සාහ කරන්නත් ඕනි. ඇයි දන්නවද? ඇයි කියන එක ඔබට තේරෙයි අද මේ ධර්මදේශනාව ශ්‍රවණය කරද්දී. ඉතින් මේ පිළිවෙල තමයි අපිට සිත්වලට මේ චෛතසික යෙදෙන්නේ මේ ආකාරයටයි කියන මතකය දරා ගන්න ලේසි වෙන්නේ. මේ බලන්නකො මම ওই පිංගුතුලට කියලා දෙන්නම්. දැන් ওই පිංගුතුල්ලා දන්නවා අකුසල චෛතසික 14ම ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන. හිතේ නැත්තම් පොතක හරි ඇතිනේ. එහෙමත් නැත්තම් පිංගති මේ ධර්මදේශනා තාම මේ අපි මුල් හරිය පටන් අරගෙන යන නිසා ටිකක් එක දවසක් දෙකක් වෙන් කරලා මේවා අහලා මේ වගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මතක තියාගෙන චෛතසික 14 මතක තියාගන්න උත්සාහ කරන්න ඕනි. අද කියලා දෙනවා මේ පිංගුතුල්ලට ඒ චෛතසික ධර්ම ලෝභසිත 8ත්, ද්වේෂසිත 2ත්, මෝහසිත 2ත් කොයි ආකාරයෙන්ද යෙදෙන්නේ කියන කාරණාව. පිංගත්නි අපි කතා කළා මේ අකුසල චෛතසික පිළිබඳව කතා කරද්දී පළවෙනියටම මෝහ, අහිරික, අනුත්තප්ප, උද්දච්ච කියන චෛතසික 4 පිළිබඳව. ඔය පිංගුතුල්ලට ඒ ධර්මදේශනාව ශ්‍රවණය කළේ නැත්නම් ඔබට පුළුවන් මේ ධර්මදේශනාවන් පහුගිය ධර්මදේශනාවන් හොයලා ඒව ශ්‍රවණය කරන්න. ඒව අන්තර්ජාලයේ මේ වෙනකොට තියෙන නිසා. මේ මෝහ, අහිරික, අනුත්තප්ප, උද්දච්ච කියන 4 පින්වත්නි සෑම අකුසල සිතකම යෙදෙනවා. ඒ කියන්නේ අකුසල් සිත් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. මේ 12ෙම අඩු නැතුව යෙදෙනවා. කියන්නේ හැම එකකම සාධාරණව යෙදෙනවා පින්වත්නි. අන්න එහෙම සෑම අකුසල සිතකටම සාධාරණව යෙදෙන චෛතසික 4ක් නිසා මේ චෛතසික 4ට කියනවා විශේෂ නමක්. ඒ තමයි අකුසල සාධාරණ චෛතසික. මොනවද? අකුසල සාධාරණ චෛතසික. අකුසල සාධාරණ චෛතසික කියලා කියන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. සෑම අකුසල් සිතකටම සාධාරණව යෙදෙනවා. මෝහය කියන චෛතසිකය හැම අකුසල් සිතේම තියෙනවා. අකුසල් සිත 12ෙම තියෙනවා. ලෝභ සිත 8ක් තියෙනවා. ද්වේෂ සිත 2ක් තියෙනවා. මෝහ සිත 2ක් තියෙනවා. අහිරිකය, අනුත්තප්පය, උද්දච්චය කියන චෛතසික 3ත්, මෝහය කියන එකත් එක්ක 4ත් මේ 4 සෑම අකුසල සිතකම යෙදෙන නිසා මේවට කියනවා අකුසල සාධාරණ චෛතසික කියලා. තේරුණානේ? ඒතර පළවෙනි 4 මොන වගේද යෙදෙන්නේ? 12ෙම යෙදෙනවා අකුසල් සිත්. හොඳයි. ඊළඟට තියෙන්නේ ලෝභ. ලෝභය කියන චෛතසිකයේ යෙදෙන්නේ පින්වත්නි ලෝභ මූලික සිත් 8 විතරයි. තේරුණාද? ලෝභය කියන චෛතසිකය ලෝභ මූලික සිත් 8ෙම යෙදෙනවා. එකකවත් නොයෙදී තියෙන්නේ නැහැ. හැබැයි ද්වේෂ සිත් 2 යෙදෙන්නෙත් නැහැ. මෝහ සිත් 2 යෙදෙන්නෙත් නැහැ. ලෝභ මූලික සිත් 8ෙම ලෝභය කියන චෛතසිකයේ යෙදෙනවා. පැහැදිලිනේ? හරි. දිට්ඨිය කියන එක ගන්න. දැන් ලෝභ ඊළඟට දිට්ඨි. දිට්ඨි කියන චෛතසික පින්වත්නි දැන් ওই පින්තුල්ල ඇහුවා නේද? අර සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත කියලා එකක්. අසංකාරික හිත කියලා. අන්න ඒ දිට්ඨිගත සම්පයුත්ත කියලා යම් හිතක් පෙන්වුවා නම් ඒ දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සහ සසංකාරික හිත්වල මෙන්න මේ දිට්ඨිය කියන චෛතසික යෙදෙනවා. එතකොට අකුසල් සිත් 12න් කීයක් තියෙනවද දිට්ඨිය කියන චෛතසික යෙදෙන? ලෝභ මූලික සිත් 8න් තියෙන දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සහ සසංකාරික උපේක්ෂා භාවයෙන් තියෙන දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සහ සසංකාරික කියන සිත් 4ෙම මේ දිට්ඨිය කියන චෛතසිකයේ යෙදෙනවා. දැන් බලන්න ලෝභය කියන චෛතසිකය 8ෙම යෙදෙනවා. දිට්ඨිය කියන චෛතසිකය 8ෙම යෙදෙන්නේ. දිට්ඨිය කියන චෛතසිකයේ යෙදෙන්නේ දිට්ඨිගත සම්පයුත්ත කියන හිත්වල විතරයි. එතකොට දිට්ඨිගත විප්පයුත්තවල දිට්ඨිගත විප්පයුත්තවල දිට්ඨිය කියන චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවට මානිය කියන චෛතසිකයේ යෙදෙනවා. සම්පයුත්තකේ දිට්ඨිය චෛතසිකේ. තේරුණාද? විප්පයුත්තකේ දිට්ඨිය නැහැ. දිට්ඨිය වෙනුවට මොකක් එනවද? මානිය එනවා. හොඳට අහගන්න මේ කියන්නේ. හැබැයි දැන් ওই පිංගුතුලට මතකයි නම් මම කිව්වා මේ නියත යෝගී සහ අනියත යෝගී කියලා චෛතසික කොටාසයක් පිළිබඳව. අකුසල් සිත්වල අනියත යෝගී චෛතසික 6ක් තියෙනවා. මතකද? මාන, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද. මතකයි නේද? මාන, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද. කියන්නේ ලෝභය කියන චෛතසිකේ නියත යෝගී. දිට්ඨිය කියන චෛතසිකයත් නියත යෝගී. ද්වේෂය කියන චෛතසිකයත් නියත යෝගී. හැබැයි මානය කියන එක නියත යෝගී නේ අනියත යෝගී. මානය කියන එක දිට්ඨිගත විප්පයුත්ත සිතේ යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන්. හැබැයි යෙදෙනවා නම්
මානිය කියන එක කවදාවත් දිට්ඨිගත සම්පයුත්ත කියන එක යෙදෙන්නේ නැහැ. යෙදෙනවා නම් යෙදෙන්නෙම දිට්ඨිගත විප්පයුත්ත කියන සිත්වල විතරයි. තේරුණාද මම මේ කියන එක? හොඳයි ටිකක් අහන් ඉන්නකෝ එතකොට තේරෙයි. හරි. ඊළඟට දැන් අපි ලෝභය යෙදෙන ටික දන්නවා. මොන වගේද? ලෝභ මූලික සිත් 8. දිට්ඨිය යෙදෙන්නේ දිට්ඨිගත සම්පයුත්ත සිත් 4. මානිය යෙදෙන්නේ දිට්ඨිගත විප්පයුත්ත සිත් 4. හැබැයි ඒකත් අනිවාර්යෙන් යෙදෙනවා කියලා එකක් නෑ. අනියත යෝගී. ඊළඟට ද්වේෂ. ද්වේෂය කියන චෛතසිකයේ යෙදෙන්නේ ද්වේෂ මූලික සිත් දෙකේ විතරයි. මේ අකුසල් සිත් 12ෙම ද්වේෂය කියන චෛතසිකයේ වෙන කිසිම ලෝභ මූලික සිත්වල යෙදෙන්නෙත් නෑ. මෝහ මූලික සිත්වල යෙදෙන්නෙත් නෑ. යෙදෙනවා නම් යෙදෙන්නේ මොන වගේද? ද්වේෂ මූලික සිත්වල විතරයි. පිටින්ද මේක හොඳට අහගන්න. ද්වේෂය කියන චෛතසිකේ විතරක් නෙමෙයි. එතනින් එහාට තියෙන චෛතසික 4. මේ කියන්නේ ද්වේෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන මේ 4ම යෙදෙන්නේ පිටින්ගන්නේ ද්වේෂ මූලික සිත්වල විතරයි. තේරුණාද මම මේ කියන එක? ආයිත් අහගන්න. ලෝභය කියන චෛතසිකයේ ලෝභ මූලික සිත් 8ෙම යෙදෙනවා. දිට්ඨිය කියන චෛතසිකයේ දිට්ඨිගත සම්පයුත්ත සිත් 4 විතරයි. මානිය කියන චෛතසිකයේ දිට්ඨිගත විප්පයුත්ත සිත් 4 විතරයි. ඒකත් අනිවාර්යෙන් යෙදෙනවා කියලා එකක් නෑ. ඊළඟට දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන මේ 4ම යෙදෙනවා නම් යෙදෙන්නේ ද්වේෂ මූලික සිත් දෙකේ විතරයි. එතනත් ද්වේෂය කියන චෛතසිකය අනිවාර්යයි. හැබැයි ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන චෛතසික තුන අනියත යෝගී. ඒ කියන්නේ ඒවා අනිවාර්යෙන්ම හැම ද්වේෂ සහගත හිතකම ඉස්සාව කියන එක යෙදෙනවා කියලා එකක් නෑ. පමණක් පිට ඊර්ෂ්‍යාව නිසා මොකක් ඇති වෙන්න පුළුවන්ද? ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව නිසා ද්වේෂය ඇති වෙන සිත්වල බොහෝ වෙලාවට ඉස්සා කියන චෛතසිකය යෙදිලා තියෙනවා. හැබැයි මච්චරිය නිසා ද්වේෂය ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මසරුකම, වන්න මච්චරිය, ධම්ම මච්චරිය, කුල මච්චරිය, ආවාස මච්චරිය මතකයිනේ මං කියලා දුන්නනේ. මෙන්න මේ මච්චරිය නිසා යම් කෙනෙක්ට පටිගයක් ඇති වෙනවා නම්, ඒ කියන්නේ හිතන්නකෝ දැන් මෙහෙම තියෙනවා. දැන් බණ කියන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ බණ කියාගෙන යනවා. එතකොට තවත් බණ කියන ස්වාමීන් වහන්සේ නමකට මොකක් වෙන්න පුළුවන්ද? මච්චරිය කියන එක ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙලා දැන් මේ මච්චරිය කියන චෛතසිකයේ යෙදුනට පස්සේ පින්වත්නි අර ස්වාමීන් වහන්සේත් එක්ක ඇති වෙනවා හැප්පීමක්. මම මේ නිකන් මේ උදාහරණයක් කියන්නේ හරිද? ඔය පින්තුලගේ පැත්තෙන් ගලපලා බලන්න. ඒ මච්චරිය නිසා ඒ ස්වාමීන් වහන්සේ කොච්චර හොඳ දෙයක් කළත්, අපි හිතමුකෝ සාමාන්‍යයෙන් හොඳ දෙයක් කළත් ඒක ප්‍රශංසා කරන්න, වර්ණනා කරන්න ඒ හිත යොමු වෙන්නේ නැහැ. මච්චරිය නිසා ගැටීමක් ඇති වෙලා මේකා මෙහෙමය හැමතිස්සෙම බයිනවය, අරකය, මේකය, සංඝයා කොටවනවය, හොම එක ඒවා එන්න පුළුවන්. ඒ අහිංසකයෝ දන්නේ නැහැ ඒ මච්චරිය කියන චෛතසිකයේ Taman තුලට ඇවිල්ලා තමයි මේ ද්වේෂ සහගත හිත ආවේ කියලා. ඒ නිසායි පින්වන්දි මේ අභිධර්ම ඉගෙන ගැනීමේ වඩා වටිනාකමක් එන්නේ. තේරුණාද මම මේ කියන එක? මේව ඉගෙන ගත්තාම තමයි Tamanට Tamanගේ සිතේ හැඩතල පිළිබඳව හොඳටම ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්තම් හිතන් ඉන්නවා නෑ අපි දැන් දන්න නිසා මෙයා පොඩි ඒක නිසා මෙහෙම වෙනවා අරකයි මේකයි කීකේ දැන් අපි ඕන තරම් මච්චරිය නිසා එහෙම වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ ඇත්ත දන්නේ නෑ Taman තුල ක්‍රියාත්මක වෙන මච්චරිය කියන චෛතසිකය නිසා තමයි ඒ ගැටීම් ස්වභාවය ඇති වෙන්නේ කියලා. එහෙනම් ද්වේෂය කියන එක අනිවාර්යයි, ඉස්සාව කියන එක අනිවාර්ය නෑ, මච්චරිය කියන එක අනිවාර්යත් නෑ. කුක්කුච්චිය පසුතැවීම කියන එකත් පින්වත්නි සමහරක් විට ද්වේෂ සහගත සිතෙහි පසුතැවීම කියන චෛතසිකය ඇති වෙන්න පුළුවන්. එකක් මතක තියාගන්න. දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන මේ 4ම ඇති වෙනවා නම් ඇති වෙන්නෙම ද්වේෂ සහගත සිත් දෙකේ විතරමයි. ඔන්න දැන් අපි කුක්කුච්චිය වෙනකම්ම දැනගෙන ඉවරයි. දැන් ওই පිංගුතුල්ලගෙන් කවුරු හරි ඇහුවොත් ඊර්ෂ්‍යාව කියන චෛතසිකය ඇති වෙන්නේ මොන හිත්වලද? දැන් ওই පිංගුතුල්ල දන්නවා. ඊර්ෂ්‍යාව කියන චෛතසිකය ලෝභ මූලික සිත් 8ෙම ඇති වෙන්නෙත් නැහැ. මෝහ මූලික සිත් දෙකේ ඇති වෙන්නෙත් නැහැ. ඊර්ෂ්‍යාව කියන චෛතසිකය ඇති වෙන්නේ ද්වේෂ මූලික සිත් දෙකේ විතරයි. ඒකත් අනියත යෝගී. අන්න බලන්නකො මේවා දැනගැනීමේ වටිනාකම. ද්වේෂය කියන චෛතසිකය ඇති වෙන්නේ ද්වේෂ මූලික සිත්වල විතරයි. ඒක නියත යෝගී. අනිවාර්යයෙන්ම ද්වේෂ මූලික සිතේ ද්වේෂය කියන චෛතසිකය තියෙනවමයි. තේරුණාද මම මේ කියන එක? අන්න එහෙම මේක තේරුම් ගන්න බලන්න. ඊළඟට තීන, මිද්ද, විචිකිච්ඡා. පින්වත්නි, තීන මිද්ද කියන දෙක. තීන මිද්ද කියන චෛතසික දෙක සසංකාරික කියන සිත්වල යෙදෙනවා. මොන වගේද? සසංකාරික කියන හිත්වල. දැන් ওই පින්වතුලට මතකයි අපි කතා කළානේ දැන් සෝමනස්ස සහගත, ditthිගත, සම්පයුක්ත, අසංකාරික සහ සසංකාරික කියලා හිත් දෙකක්. එතකොට අසංකාරික හිතේ තීනයයි මිද්දයයි යෙදෙන්නේ නැහැ. ওই තීන මිද්ද දෙක නිසා තමයි අපි පසුබෑමකට ලක් වෙන්නේ. ඒ කියන්නේ ඒ හිත අසංකාරික නොවි සසංකාරික එකක් බවට පත් වෙන්න පින්වන්ති මේ තීන මිද්‍යාගේ බලපෑමෙන්. එතකොට ලෝභ මූලික සිත් 4ක් තියෙනවා තීන මිද්දයට අහුවෙන. මොනවද? සෝමනස්ස සහගත, ditthිගත, සම්පයුක්ත, සසංකාරික. සෝමනස්ස සහගත, ditthිගත, විප්පයුක්ත, සසංකාරික. ඊළඟට උපේක්ඛා සහගත, ditthිගත, සම්පයුක්ත, සසංකාරික. උපේක්ඛා සහගත, ditthිගත, විප්පයුක්ත, සසංකාරික කියන 4යි ද්වේෂ මූලික සිත් දෙකෙත්
එක සිතක්. දැන් දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත සහ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික හිත කියලායි දෙක තියෙන්නේ. සසංකාරික කියන මෙන්න මේ හිතෙයි ලෝභ මූලයේදී කතා වෙච්ච සසංකාරික හිත හතරෙයි ඔක්කොගෙම සිත් පහයි. මෙන්න මේ සිත් පහේ තීන මිද්ද කියන චෛතසික දෙක යෙදෙනවා. හැබැයි තීන මිද්ද කියන චෛතසික පින්වත්නි නියත යෝගී නෑ, අනියත යෝගී. සමහරක් විට ඇති වෙන්න පුළුවන්, සමහරක් විට ඇති නොවෙන්නත් පුළුවන්. ඇති වෙන අවස්ථාවක අනිවාර්යෙන් අකුසල කර්මයක් කළොත් ඒක සසංකාරික අකුසලයක් බවට පත් වෙනවා. තීන මිද්ද ඇති නොවි සිත සසංකාරික වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. පුරුදු නැතිකම් ආදී දේවල් බලපාලා තීන මිද්දේ නැතිව සසංකාරික වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි තීන මිද්ද කියන චෛතසික ස්වභාවයෙන් ඇති වෙනව නම් ඇති වෙන්නේ සසංකාරික හිත්වල විතරයි කියන එක හොඳට මතක තියාගන්න. ඉතුරුනේ විචිකිච්ඡා කියන චෛතසිකේ විතරයි. විචිකිච්ඡා කියන චෛතසිකේ පින්වත්නි වෙන කිසිම හිතක ඇති වෙන්නේ විචිකිච්ඡා කියන චෛතසිකේ ඇති වෙන්නේ මෝහ මූලික සිත්වල උපේක්ඛා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ විතරයි. තේරුණා නේද? මෝහ මූලික සිත් දෙකක් තියෙනවා. උපේක්ඛා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත සහ උපේක්ඛා සහගත උද්දච්ච සංප්‍රයුක්ත සිත කියලා. උද්දච්ච කියන එක යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ විතරයි. ඔය පින්තුලට පැහැදිලි මං කියන එක මං හිතන්නේ. පින්වත්නි මේක හොඳට අහගන්න. අකුසල් සිත් 12 යෙදෙන චෛතසික 14 යෙදෙන්නේ ඔහොමයි. ආයිත් බලන්න මුලින් ඉඳන්. මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච කියන චෛතසික 4 අකුසල සාධාරණයි. ඒ කියන්නේ ඒවා සෑම අකුසල සිතකම යෙදෙනවා. දැන් ওই පින්තුල මට උත්තර දෙන්න ওই පින්තුලගේ හිතින් මේක අහන ගම. ඊළඟට තියෙන්නේ ලෝභය. ලෝභය කියන චෛතසිකය ලෝභ මූලික සිත් 8ෙම යෙදෙනවා. ද්වේෂ මූලික සිත් වල යෙදෙන්නෙත් නැහැ. මෝහ මූලික සිත් වල යෙදෙන්නෙත් නැහැ. දිට්ඨිය කියන චෛතසිකය දිට්ඨිගත විප්පයුත්ත සිත් වල යෙදෙන්නේ නැහැ. දිට්ඨිගත සම්පයුත්ත සිත් වල විතරයි යෙදෙන්නේ. ලෝභ මූලික සිත් 8න් තමයි 4ක් දිට්ඨිගත සම්පයුත්ත භාවයට එන්නේ. මානිය කියන චෛතසිකය දිට්ඨිය කියන එක දිට්ඨිගත සම්පයුත්තව නයි යෙදෙන්නේ. මානිය කියන එක යෙදෙන්නේ දිට්ඨිගත විප්පයුත්තව. හැබැයි විශේෂයක් තියෙනවා. ඒක නියතයෙන්ම යෙදෙනවා කියලා එකක් නෑ. ඒක නියත යෝගී නෙමෙයි. ඒකට කියන්නේ අනියත යෝගී චෛතසික කියලායි. තේරුණා? ඊළඟට ගන්න ද්වේෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච. හතරම යෙදෙන්නේ පටිඝ සංප්‍රයුක්ත සිත් දෙකේ විතරයි. නැත්තම් ද්වේෂ මූලික සිත් දෙකේ විතරයි. ඒකෙන් ද්වේෂය කියන එක නියත යෝගී, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන චෛතසික තුන අනියත යෝගී. ඒවා අනිවාර්යයෙන්ම යෙදෙනවා කියලා එකක් නෑ. යෙදුනොත් ඒක යෙදෙන්නේ ද්වේෂ මූලික සිත් දෙකේ විතරයි. තීන මිද්ද කියන දෙක යෙදෙන්නේ අසංකාරික හිත්වල නෙමෙයි, සසංකාරික හිත්වලයි. සසංකාරික හිත්වල යෙදිලා තමයි ඒවා සසංකාරික හිත් බවට පත් වෙන්නේ තීන මිද්ද යෙදීම නිසා. විචිකිච්ඡා කියන චෛතසිකය යෙදෙන්නේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ විතරයි. මෝහ මූලික උපේක්ඛා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත කියන සිතේ. පින්වත්නි ඔන්න අකුසල චෛතසික සංප්‍රයෝගය. දැන් ওই පින්තුලට මේ හිත් එකින් එක ගත්තොත් එහෙම දැන් අපි බලමු සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික කියන හිත. අපි බලමු මේ හිතේ යෙදලා තියෙන අකුසල චෛතසික මොනවද කියලා. සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත කියන සිතේ පින්වත්නි අනිවාර්යයෙන්ම අකුසල සාධාරණ චෛතසික 4 යෙදෙනවමයි. ඒකට මෝහ, අහිරික, අනුත්තප්ප, උද්දච්ච කියන හතරම යෙදිලා. ලෝභ මූලික සිතක් නිසා ලෝභය කියන චෛතසිකයත් යෙදෙනවමයි. තේරුණාද? දිට්ඨිගත සංපයුක්ත නිසා දිට්ඨිය කියන චෛතසිකයත් යෙදෙනවමයි. ඊළඟට මානිය යෙදෙන්නේ නැහැ, ද්වේෂය යෙදෙන්නෙත් නැහැ, ඉස්සාවය යෙදෙන්නෙත් නැහැ, මච්චරිය යෙදෙන්නෙත් නැහැ, කුක්කුච්චය යෙදෙන්නෙත් නැහැ, තීන මිද්ද විචිකිච්ඡා කියනව යෙදෙන්නෙත් නැහැ. එතකොට අකුසල 4යි, ලෝභ චෛතසිකයයි, දිට්ඨි චෛතසිකයයි කියන චෛතසික 6 එකතු වෙලා තමයි මේ සිතට අකුසල මූලික සිතක් බවට පත් කරන හැඩතලයේ දීලා තියෙන්නේ. තේරෙනවද මම මේ කියන එක? හොඳයි. විප්පයුත්ත සිතක් අරගෙන බලමු අපි. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සංකාරික හිතේ යෙදෙනවා. විප්පයුත්ත සංකාරික සිතත් අකුසල හිතක් නිසා අනිවාර්යෙන් අකුසල සාධාරණ චෛතසික 4ම යෙදෙනවා. ඊට පස්සේ ලෝභ මූලික සිතක් නිසා ලෝභ චෛතසිකයක් යෙදෙනවා. හැබැයි විප්පයුත්ත නිසා දිට්ඨිය යෙදෙන්නේ නැහැ. දිට්ඨිගත සංපයුත්ත නෙමෙයි මේක දිට්ඨිගත විප්පයුත්තයි. දිට්ඨිය යෙදෙන්නේ නැහැ. දිට්ඨිය වෙනුවට යෙදෙන්න පුළුවන් මානිය කියන චෛතසිකය. තේරෙනවද මම මේ කියන එක? මානිය කියන එක යෙදෙන්න පුළුවන්. හැබැයි මානිය කියන එක නියතයෙන්ම යෙදෙන්න ඕනි කියලා එකකුත් නැහැ. එච්චරයි. ද්වේෂ නැහැ, ඉස්සා නැහැ, මච්චරිය නැහැ, කුක්කුච්ච නැහැ, තීන නැහැ, මිද්ද නැහැ, විචිකිච්ඡා නැහැ. තව එකක් බලමු අපි. අපි ගමු සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත සසංකාරික හිතක්. අසංකාරික නෙමෙයි සසංකාරික. බලමු සසංකාරික හිතේ මොනවද යෙදෙන්නේ කියලා. අකුසල සාධාරණ 4යි. ලෝභ මූලික සිතක් නිසා ලෝභ චෛතසිකය, දිට්ඨිගත සංපයුක්ත හිතක් නිසා දිට්ඨි චෛතසිකය, සසංකාරික හිතක් නිසා තීන සහ මිද්ද කියන දෙක යෙදෙන්න පුළුවන්. නියත යෝගී නෙමෙයි, අනියත යෝගී. යෙදීම කියන එක සිද්ධ වෙන්න පුළුවන්. විචිකිච්ඡා කියන චෛතසිකය යෙදෙන්නේ නැහැ.
ඔන්න ඔහොමයි පින්වත්නි මේ චෛතසික සංප්‍රයෝගය දරාගන්නේ. පින්වතුන්ලට මේක මතක තියෙන්න පහසු වෙන්නයි මම ওই පින්වතුන්ලට මේ ධර්මදේශනාව යනකොටම පේන්න ওই පින්වතුන්ලට දාලා ඇති පුංචි chart එකක්. මේ chart එකේ තියෙන පින්වත්නි අකුසල චෛතසික කියන චෛතසිකයන් යෙදෙන්නේ කොයි ආකාරයේද කියන එක. මේ චෛතසික රටාව ගන්න මේ ධර්මදේශනාවේ description link එකේ තියෙනවා මේ chart එකම download කරගන්න පුළුවන් link එකක්. කියන්නේ මේ අභිධර්ම චෛතසික පිළිබඳව සකස් වෙච්ච chart එකක්. කවුරු හැදුවත් හදපු ඇත්තන්ට පින් සිද්ධ වෙන්න මේකෙන් ওই පින්වතුන්ලට ලොකු ලාභයක් ගන්න පුළුවන්. මම මේ chart එක ওই පින්වතුන්ලට download කරගන්න පුළුවන් වෙන්න YouTube description link එකෙත් දාලා තියන්නම්. එහෙම නැතුව ওই පින්වතුන්ලට පුළුවන් අපේ ධර්මදේශනා නැවත විකාශනය වෙන වෙබ් අඩවිය හරහා sujathaputra.lk කියන වෙබ් අඩවිය හරහා නැවත මේ chart download කරගෙන මේවා බලන්න. මේවා බලනකොට ওই පින්වතුන්ලට මේ පිළිබඳව සෑහෙන ලොකු විග්‍රහයකට එන්න දකින්න පුළුවන්කම ලැබෙයි. ඉතින් පින්වත්නි මේ තමයි සාමාන්‍යයෙන් අකුසල සිත්වල සංප්‍රයෝගය කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි අපිට කතා කරන්න තියෙනවා මේ අකුසල සිත් ගැන කතා කරද්දී මේ අකුසල කර්මයක්. කියන්නේ අකුසල කර්මයක් කරාම දස අකුසල කර්ම වලින් ඒ කර්ම පතභාවයට පත් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාව මම මෙතනින් ඉවර කරන්නම්. හේතුව තමයි දැන් අකුසල චෛතසික සංප්‍රයෝගය කියන එක එතකොට ඔබට එක කොටසකින් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ කොටසින් පින්වත්නි මේක හොඳට තේරුම් ගන්න. මේක තේරුම් අරගත්තට පස්සේ ඊළඟ ධර්ම දේශනාව දින කිහිපයකින් ඔබට අහන්න පුළුවන්. ඒකෙදි අකුසල සිත් වලින් කෙරෙන අකුසල් කර්ම 10 පිළිබඳව ඒවා කර්මපත භාවයට පත් වෙන්නේ කොහොමද? ඒ වගේම විපාක ලැබෙන්නේ කොහොමද කියන කාරණාව. එතකොට මම ඊළඟ දවසේ ධර්ම දේශනාවේ කොටසකදී ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම අකුසල කර්මපත කියන එක පිළිබඳව පූර්ණ විග්‍රහ සහිතව කියලා දෙන්නට කල්පනා කරන්නම්. ඉතින් ඒ නිසා මේ අකුසල චෛතසික සංප්‍රයෝගය පිළිබඳව ඉගෙන ගත්ත වෙලාවේ තවත් කාරණාවකුත් තියෙනවා මතක් කරන්න. දැන් පින්වත්නි දැන් මේ සිත්වල අකුසල චෛතසික අපි 14ක් පිළිබඳව ඉගෙන ගත්තනේ. එතකොට මේ හිතේ තියෙන අකුසල චෛතසික 14 විතරද? නෑ. පින්වත්නි මේකෙදි අපි ඉගෙන ගන්න ඕනේ තවත් චෛතසික කොටාස දෙකක් තියෙනවා. මොනවද? සර්ව චිත්ත සාධාරණ කියන චෛතසික 7. ඒ වගේම ප්‍රකීර්ණක චෛතසික කියන චෛතසික 6. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දිය මනසිකාරය කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. විතක්ක විචාර අදිමොක්ඛ විරිය පීති ඡන්ද කියන ප්‍රකීර්ණක චෛතසික කියන චෛතසික 6 පිළිබඳව අකුසල සිත් පිළිබඳව කතා කරලා ඉවර වෙලාම කියන්නේ මේක දැන් ඔළුවට යන්න එපයි මේක කොහොමද වෙන්නේ කියලා. මේ පිළිබඳව කතා කරලා ඉවර වෙලාම කර්මපත කියන එකත් කතා කරලා ඉවර වෙලාම සර්වචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක චෛතසික පිළිබඳව ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් ඔබට කියලා දෙන්න උත්සාහ කරනවා. හැකිතරම් ඉක්මනට ඒ ධර්මදේශන ඔබට මේ නාලිකාව හරහා ශ්‍රවණය කරන්නට ලැබේවි. ඉතින් නැවත නැවත ශ්‍රවණය කරමින් මේ උතුම් ධර්මදේශනාවන් Tamanගේ ඥාති හිත මිතුරන්ටත් ශ්‍රවණය කරන්නට අවස්ථාව අවකාශය සලසා දෙන්නට කටයුතු කරන මෙන් මෙත්සිතින් සිහිපත් කරමින් අද දවසේ මේ උතුම් ධර්ම කාරණා විග්‍රහය මෙතකින් අවසන් කරනවා. ශ්‍රවණය කළ ඔබ හැම දිනෙකටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා පිහිට පිණිස පවතිවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.